එතකොට අපි කතා කරේ කාසියා නෝට්ස් නිකුත් කිරීමේ අධිකාරිය ශ්‍රී ලංකා මහා බැංකුව. ඒට අදාළ නීතිය ඔයගොල්ලන්ට මම මේක ඉස්සෙල්ලා දීලා තියෙනවා. පළවෙනි ටියුට් එකේ 1949 අංක 58 දරන මුදල් නීති පනත. 1949 අංක 58 දරන මුදල් නීති පනත. යටතේ තමයි ඇත්තටම ශ්‍රී ලංකා මහා බැංකුව පිහිටවලා තියෙන්නේ. 1949 අංක 58 දරන මුදල් නීති පනත. 1949 අංක 58 දරන මුදල් නීති පනත පළවෙනි ටියුට් එක බලුවොත් ඒකේ මේ විස්තර දීලා තියෙනවා. අංක 58 දරන මුදල් නීති පනත. එක්දසම්සිය 49 අංක 58 දරන මුදල් නීති පනත. ඊට අපි දෙවෙනියට කතා කරමු නිමිති මුදල් ගැන. එතකොට වර්තමානයේ පාවිච්චි කරන සියලු කාසිහා නෝට්ටු වර්තමානයේ පාවිච්චි කරන සියලු කාසිහා නෝට්ටු අපි සලකන්නේ නිමිති මුදල් කියලා. අපි දැන් ලක්ෂණ පැහැදිලි කරද්දිත් කියවනේ නයිසර්ගික අගයක් නොමැති නමුත් සත්‍ය අගයක් නෙමෙයි තියෙන්නේ. සත්‍ය අගය නෙමෙයි මුහුණට සඳහන් කරලා තියෙන්නේ රාජ්‍ය බල අධිකාරියක් නියම කරපු අගයක් තමයි සටහන් කරලා තියෙන්නේ නිමිති මුදල් වල. නැත්නම් සත්‍ය වශයෙන්ම 5000 නෝට්ටුව 5000ක් වටින්නේ නැහැ. එතකොට නිමිති මුදල් අපි කොහොමද නිර්වචනය කරන්නේ? ඒතර අද අපි පාවිච්චි කරන්නේ ඔක්කොම රජයේ නියම කරලා තියෙනවා වටිනාකම. ඒක ඒ නෝට්ටුව එතරම් වටින්නේ නැති වුණත් අපි එච්චර පොඩි කඩදාසියක් අපි 5000ක් වටිනවා කියලා පිළිගන්නවා. ඒකට හේතුව රාජ්‍ය බල අධිකාරියක් නියම කරලා තියෙන නිසා 5000ක් 1000ක් 500ක් වටිනවා කියලා. ඇත්තටම කඩදාසියට එච්චර වටින විදියක් නැහැනේ. ඒතර අපි නිමිති මුදල් නිර්වචනය කරන්නේ නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය. නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවා එහි මුහුණත අගය සඳහන් වන මුදල් වේ. නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවා එහි මුහුණත අගය සඳහන් වන මුදල් වේ. එතකොට අපි ගත්තොත් 5000 නෝට්ටුවක් එහි මුහුණත අගය ගහලා තියෙන්නේ 5000යි කියලානේ නේද? එතකොට එහි මුහුණත අගය 5000යි. එතකොට මුහුණත අගය නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවලා තියෙන්නේ නේද? එතකොට සත්‍ය වශයෙන්ම වටින්නේ නැහැනේ මේ කඩදාසිය රුපියල් 5000ක්. නයිසර්ගික අගයක් නෑ. නයිසර්ගික අගය ඉක්මවලා මං ගන්න නැහැ මේ කඩදාසියට කොච්චර. අපි හිතමුකෝ මේ කඩදාසිය රුපියල් 5ක් වටින්නේ කියලා. එතකොට සත්‍යයේ හරිනම් ගහන්න ඕනේ ඔකට රුපියල් 5යි මම කියන්නේ. මේ එතකොට තමයි සත්‍යයේ නැත්නම් නයිසර්ගික අගය නැත්නම් අපි එතකොට සලකන එක පූර්ණ මුදලක් කියලා. එතකොට මේ ද්‍රව්‍යමය රුපියල් 5000ක ද්‍රව්‍ය අන්තර්ගත කරලා නෙවෙයිනේ මේ නෝට්ටුව හදලා තියෙන්නේ. නේද? කඩදාසියයි ප්‍රින්ටිං වියදමයි. එතකොට මේ කඩදාසිය තුල රුපියල් 5000ක් වටින ද්‍රව්‍ය අන්තර්ගත නැහැ. එතකොට
එහෙම වටින්නේ නැති එකකට තමයි මෙහෙම ඉහළ අගයක් නියම කරලා තියෙන්නේ. ඒකයි මේ නිර්වචනයෙන් කියන්නේ නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවා. ඒක කොච්චර ඉක්මවද කියලා පැහැදිලි නේද? රුපියල් 5ක විතර වටින එකකට උපරිම 5ක් 10ක් වටිනවා ඇතුලේ ප්‍රින්ටිං වියදමුත් එක්කලා. එතකොට නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගයට වඩා කොච්චර ඉහළ අගයක්ද මේ නෝට්ටුවේ අගේ විදියට රජය නියම කරලා තියෙන්නේ. අන්න ඒවට අපි කියනවා නිමිති මුදල් කියලා. ඒ කියන්නේ 5000ක ද්‍රව්‍ය අන්තර්ගත කරලා නෙමෙයි මේක හදලා තියෙන්නේ. සත්‍ය වශයෙන්ම මේක වටින්නේ 5000ක්. නමුත් රජය ඉහළ අගයක් මේකට නියම කරලා තියෙනවා රුපියල් 5000ක් කියලා. එතකොට නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවා එහි මුහුණත අගය සඳහන් වන මුදල් තමයි අපි කියන්නේ. සත්‍ය වශයෙන් නයිසර්ගික අගය කියන්නේ සත්‍ය අගයනේ නේද? එතකොට සත්‍ය අගය ඉක්මවා තමයි කියන්නේ සත්‍ය වශයෙන් වටින්නේ මේ කඩදාසිය 5000ක්. නමුත් සත්‍ය අගය ඉක්මවා තමයි 5000 නියම කළා තියෙන්නේ. එහි මුහුණත අගය. ද්‍රව්‍යමය අගය කියන්නේ මේක හදන්න මේ 5000 නෝට්ටුව මුද්‍රණය කරන්න 5000ක ද්‍රව්‍ය පාවිච්චි කළා නැහැ. ඒතර ද්‍රව්‍යමය අගය ඉක්මවා සත්‍ය වශයෙන්ම වටින්නේ නැති අගයක් තමයි මේකේ මුහුණට ගහලා තියෙන්නේ. ඒතර නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවා වටින්නේ නැති එකකට ඉහළ වටිනා අගයක් මුහුණට අගය විදිහට සඳහන් කරලා තියෙනවා. හැබැයි මේකේ 5000ක් වටින ද්‍රව්‍ය අන්තර්ගත කරලා මේ නෝට්ටුව හැදුවා නම් නේද? එතකොට අපි කියනවා මේ සත්‍යයගේ නයිසර්ගික අගය තමයි තියෙන්නේ එහෙනම්. මම කියපු කාරණාව තේරෙන්න ඕනේ. 5000ක් වටින ද්‍රව්‍ය අන්තර්ගත කරලා මේ 5000 නෝට්ටුව හැදුවා නම් එතකොට නයිසර්ගික අගය සත්‍යයගේ තමයි ගහලා තින්නේ 5000. නේ? එතකොට එහෙම මුදල් අද ලෝකේ නැහැ කොහෙවත් රටක. ගහලා තියෙන ගානම සත්‍ය වශයෙන්ම වටින ද්‍රව්‍ය අන්තර්ගත කරලා හදපු නෝට්ටුවක් මම හිතන්නේ කිසිම ලෝකේ රටක නැහැ. ඒකට ගිය වියදමට වඩා ඉහළ අගයක් තමයි මුහුණත අගයේ විදිහට ලෝකේ හැම නෝට්ටුවකම කාසියකම මුහුණත අගයේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒතර මම මේ ඉස්සෙල්ලත් කිව්වා රන් කාසිය වල හැබැයි 5000යි කියලා ගැහුවොත් 5000ක්ම වටිනවා. ඒ කියන්නේ ද්‍රව්‍යමය රුපියල් 5000ක් වටින ද්‍රව්‍ය අන්තර්ගත කළා තමයි ඒ නෝට්ටුව කාසිය හැදුවේ ඒගොල්ලෝ. නෝට්ටුව කෙසේද කාසිය හදලා තියෙන්නේ. right. එතකොට ද්‍රව්‍ය මාර්ගයක් අන්තර්ගත නොකර ඒ නෝට්ටුව හැදුවත් ඒකට ඉහළ අගයක් නියම කරලා තියෙනවා නම් ඒව තමයි නිමිති මුදල් කියලා කියන්නේ. ඉතින් ඒක වටින්නේ නැති වුණත් අපි 5000ක් වටින දේවල් කරනවානේ රජය නියම කළා තියෙන නිසා අපි 5000ක් වටිනවා කියලා ඒ කඩදාසිය පිළිගන්නවා. ඒතර සත්‍යයගේ නෙමෙයි තියන්නේ මේ සත්‍යයගේ ඉක්ම වූ අගයක් රජය නියම කළා තියෙනවා. අපි ලියමු නිර්වචනය නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවා නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවා ඔය නෝට්ටු හදන්න මේ 5000ක ද්‍රව්‍ය ගියේ නැහැ පොඩි ප්‍රමාණයක් තමයි ද්‍රව්‍ය අන්තර්ගත කරලා තියෙන්නේ. නයිසර්ගික හෝ ද්‍රව්‍යමය අගය ඉක්මවා එහි මුහුණත අගය සඳහන් වන මුදල් වේ. 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 වර්තමානයේ මෙරට භාවිතා වන සියලු කාසි හා නෝට්ටු වර්තමානයේ මෙරට භාවිතා වන සියලු කාසි හා නෝට්ටු වර්තමානයේ මෙරට භාවිතා වන සියලු කාසි හා නෝට්ටු නිමිති මුදල් වේ. නිමිති මුදල් වේ. නයිසර්ගික අගයක් නැහැ, ද්‍රව්‍යමය අගයක් නැහැ. නමුත් ඉහළ වටිනාකමක් රජය නියම කළා තියෙනවා.
මෙරට භාවිත වන සියලු කාසි හා නෝට්ටු නිමිති මුදල් වේ. ඊට අපි තුන්වෙනි මුදල් වර්ගයට බැංකු මුදල්. බැංකු මුදල් නැත්නම් අපි කියනවා ඉල්ලුම් තැන්පතු කියලා. බැංකු මුදල් නැත්නම් ඉල්ලුම් තැන්පතු. බැංකු මුදල් නැත්නම් ඉල්ලුම් තැන්පතු. එතකොට මේ බැංකු මුදල් ගැන අපි මේ ඉස්සෙල්ලත් මුදලේ ක්‍රමික විකාශය කතා කරද්දී පැහැදිලි කරා. භාණ්ඩ මුදල්, ලෝහ මුදල්, වළංගු මුදල්, ඊට පස්සේ බැංකු මුදල්. එතකොට එතනින් පොඩි අදහසක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. දැන් අපි සාමාන්‍යයෙන් බැංකුවකට ගිහිලා ගිණුම් වර්ග තුනක් විවෘත කරනවා. ජංගම ගිණුම්, ඒ වගේම ඉතිරි කිරීමේ ගිණුම්, ඒ වගේම ස්ථාවර තැන්පතු ගිණුම්. ජංගම ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම්. අපි දන්නවා ජංගම ගිණුමක් අපිට විවෘත කරන්න පුළුවන් වාණිජ්‍ය බැංකුවක පමණයි. නේ ජංගම ගිණුමක් විවෘත කරන්න පුළුවන් වාණිජ්‍ය බැංකුවක පමණයි අපිට. ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු අනිකුත් මූල්‍ය ආයතනවලත් විවෘත කරන්න පුළුවන්. විවෘත කරන්න බැරි මූල්‍ය ආයතනක් තියෙනවා. එතකොට මේ බැංකු මුදල් කියලා කියන්නේ වාණිජ්‍ය බැංකුවල ජංගම ගිණුම් තුල තියෙන මුදල් ශේෂ පමණයි. එතකොට වාණිජ්‍ය බැංකුවල ජංගම ගිණුම් තුල ඇති මුදල් ශේෂ අපි කියනවා බැංකු මුදල් කියලා. හැබැයි ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් වල තියෙන මුදල් ශේෂ අපි සලකන්නේ ආසන්න මුදල් කියලා. ආසන්න මුදල් අපි ඊට පස්සේ කතා කරනවා ආසන්න මුදල් neared money කියන එක. ආසන්න මුදල් වලට අපි කියන්නේ neared money. මුදල් වලට කිට්ටුයි neared money. අපි කතා කරමු එහෙනම් බැංකු මුදල් අපි නිර්වචනය දාගමු. වාණිජ්‍ය බැංකුවල ජංගම ගිණුම් තුල ඇති මුදල් ශේෂ. වාණිජ්‍ය බැංකුවල ජංගම ගිණුම් තුල ඇති මුදල් ශේෂ. ජංගම ගිණුම් තුල ඇති මුදල් ශේෂ බැංකු මුදල් වේ. වාණිජ්‍ය බැංකුවල ජංගම ගිණුම් තුල ඇති මුදල් ශේෂ බැංකු මුදල් වේ. බැංකු මුදල් වේ. ජංගම ගිණුම් තුල ඇති මුදල් ශේෂ බැංකු මුදල් වේ. බැංකු මුදල් වේ. ඊට පස්සේ අපි තුන්වෙනි එකට අපි යමු. එතකොට තුන මේක හතරට අපි එනවා ආසන්න මුදල්. ආසන්න මුදල්. ආසන්න මුදල් යනු ආසන්න මුදල්. ආසන්න මුදල්. ඒතර ආසන්න මුදල් විදියට අපි සලකන්නේ මේ මුදල් මෙන් ඉහළ ද්‍රවශීලතාවයක් නැතත් අපි දන්නවා මුදල් තමයි 100ට අපි දන්නවා වළංගු මුදල් 100%ක ද්‍රවශීලතාවයකින් යුක්තයි. ඒතර මුදල් මෙන් ඉහළ ද්‍රවශීලතාවයක් නැතත් මුදල් මෙන් ඉහළ ද්‍රවශීලතාවයක් නැතත් වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කරන අපි වටිනාකමේ සන්නිධියක් කියලා කියන්නේ වටිනාකම රැස් කිරීමේ මාධ්‍යයක් කියන එක ඉතිරියක් කරන්න පුළුවන් කියන එකනේ. එතකොට ඉතිරි කිරීමේ සහ ස්ථාවර තැන්පතු වල තියෙන මුදල් අපිට සලකන්න පුළුවන් නේද ඉතිරියක් කියලා. එතකොට මුදල් මෙන් ඉහළ ද්‍රවශීලතාවයක් නැතත් වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කරන කෙටි දැනුම් දීමකින් මුදල් බවට පත් කරගත හැකි මුදල් විශේෂයක් අපි සලකනවා ආසන්න මුදල් කියලා. කෙටි දැනුම් දීමකින් අපිට මුදල් බවට පත් කරගන්න පුළුවන් මුදල් විශේෂයක් අපි සලකනවා ආසන්න මුදල් කියලා.
අපි නිර්වචනය කරේ මුදල් මෙන් ඉහළ ද්‍රවශීලතාවයක් නැතත් වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කරන කෙටි දැනුම් දීමකින් මුදල් බවට පත් කරගත හැකි මුදල් විශේෂයක් අපි සලකනවා ආසන්න මුදල් කියලා. එතකොට ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් වල තියෙන මුදල් ශේෂ පමණක් නෙමෙයි අපි මේ ඉස්සෙල්ලා කතා කරා භාණ්ඩාගාර විල්පත් ඒ වගේම වාණිජ්‍ය පත්‍රිකා commercial papers treasury bills ඒවත් අපි සලකනවා ආසන්න මුදල් විදියට. අපි දාගමු එහෙනම් සටහනක් ආසන්න මුදල් near money මුදල් මෙන් ඉහළ ද්‍රවශීලතාවයක් නැතත් 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 වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කරන 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 කෙටි දැනුම් දීමකින් මුදල් බවට පත් කරගත හැකි කෙටි දැනුම් දීමකින් මුදල් බවට පත් කරගත හැකි කෙටි දැනුම් දීමකින් මුදල් බවට පත් කරගත හැකි මුදල් විශේෂයක් වේ. කෙටි දැනුම් දීමකින් මුදල් බවට පත් කරගත හැකි මුදල් විශේෂයක් වේ. කෙටි දැනුම් දීමකින් මුදල් බවට පත් කරගත හැකි මුදල් විශේෂයක් වේ. උදාහරණ භාණ්ඩාගාර බිල්පත් වාණිජ්‍ය පත්‍රිකා ඒ ඔක්කොම අපි සාකච්ඡා කරලා තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් වාණිජ්‍ය පත්‍රිකා ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිණුම් වල මුදල් ශේෂ ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිණුම් වල මුදල් ශේෂ ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිණුම් වල ඇති මුදල් ශේෂ කියන්නේ මහජනතාව සතු හරිද ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිණුම් වල ඇති මුදල් ශේෂ ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිණුම් වල ඇති මුදල් ශේෂ අපි ආසන්න මුදල් විදිහට සලකනවා. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ කළු මුදල් කළු මුදල් කළු මුදල් නැත්නම් අපි කියනවා අපවිත්‍ර මුදල් කියලා. කළු මුදල් නැත්නම් අපවිත්‍ර මුදල් අපි කියනවා black money කියලා. කළු මුදල් නැත්නම් අපවිත්‍ර මුදල්. මම හිතන්නේ මේ ආණ්ඩුවත් මේ කළු මුදල් බැංකු පද්ධතිය වෙත අද්දවා ගැනීමේ ක්‍රමයක් පාවිච්චි කරනවා මම හිතන්නේ. අපි ඒකට කියනවා මේ කළු මුදල් වලට මේ නිත්‍යානුකූල භාවයක් ලබා දීම කියලා. කළු මුදල් සුදු කිරීම හේවත් මුදල් විසුද්ධිකරණය කියලාත් අපි ඒකට කියනවා. දැන් කළු මුදල් කියලා කියන්නේ මේ නීති විරෝධී ආකාරයට උපයාගත්ත මුදල් වලට ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම ගණිකා ව්‍යාපාර ඒ වගේ නීති විරෝධී කියන්නේ සාපරාධී ආකාරයට උපයාගත්ත මුදල් තමයි කළු මුදල් කියලා කියන්නේ. එතකොට ඒවා උපයාගත් ආකාරය හෙලි කරන්න බෑ. එතකොට ඒ එහෙම හොයාගත්ත ප්‍රකෝටි ගණන් සල්ලි මිනිස්සු
ව්‍යවහාරයේ නැත්ත සංගවාගෙන ළඟ තබාගෙන ඉන්නවා. සමහර අයව අල්ලන්න ගියාම මේ ගෙවල් ඇස්සේ කෝටි ගණන් තියෙනවා. බැංකුවට දාන්නේ නැහැ. ඒ සල්ලි උපයාගත් ආකාරය හෙලි කරන්න වෙන නිසා හංගගෙන ඉන්නවා. එතකොට මේ උපයාගත් ආකාරය හෙලි කරගත්ත නොහැකිව ව්‍යවහාරයෙන් ඈත්ව සංගවා ළඟ තබාගෙන ඇති මුදල් විශේෂයක් තමයි අපි හඳුන්වන්නේ කළු මුදල් කියලා. උපයාගත් ආකාරයේ හෙලි කරගත නොහැකිව ව්‍යවහාරයෙන් ඈත්ව සංගවා ළඟ තබාගෙන ඇති මුදල් විශේෂයක් තමයි කළු මුදල් කියලා කියන්නේ. එතකොට එහෙම උපයාගත්ත සල්ලි බැංකු පද්ධතිය වෙතට නැත්නම් ආර්ථිකයකට අද්දව ගන්න රජයේ විවිධ උපක්‍රම පාවිච්චි කරනවා සමහර අවස්ථාවලදී. ඒකට තමයි අපි කියන්නේ කළු මුදල් සුදු කිරීම, හෙවත් මුදල් විශුද්ධිකරණය. ඒ කියන්නේ ඒ වගේ ජාවාරම් වලින් හොයාගත්ත සල්ලි ඊට පස්සේ නිත්‍යානුකූල මුදල් බවට එහෙම කරපුවම පත් වෙන. ඉතින් ඒක පැත්තකින් ගැටලු සහගතයි. නමුත් ඉතින් ආර්ථිකේ සල්ලි නැත්තම් දැන් ලංකාව වගේ රටකට ඒක කරන්න වෙනවා. සල්ලි නැත්තම් ඒ සල්ලි ටික හරිය ආර්ථික පද්ධතියට අද්දව ගන්න වෙනවා. එතකොට ඒ සඳහා විවිධ ක්‍රම ආණ්ඩුව පාවිච්චි කරනවා. හොඳයි අපි ලියාගමු නිර්වචනයේ කළු මුදල් නැත්නම් අපවිත්‍ර මුදල් උපයාගත් ආකාරයේ හෙලි කරගත නොහැකිව උපයාගත් ආකාරයේ හෙලි කරගත නොහැකිව උපයාගත් ආකාරයේ හෙලි කරගත නොහැකිව ව්‍යවහාරයෙන් ඈත්ව සංගවාගෙන ළඟ තබාගෙන ඇති මුදල් විශේෂයක් කළු මුදල් වේ. ඔය ටිකත් අපිට ඇති ඇත්තටම අපේ විෂය නිර්දේශයට අදාළ මම කැමති මෙන්න මේ මුදල් වර්ගයක් කතා කරලා අපිට වැඩියෙන් කතා කරන්න තියෙන විද්‍යුත් මුදල් ගැන. මේකත් මට කතා කරන්න ඉතින් නිසා මම නෝට් එකට දැම්මා මුදල් ආදේශක. මම හිතනවා අහලා ඇති කියලා ඉකෝ වල මම හිතන සාකච්ඡා කරනවා මුදල් ආදේශක ගැන. එතකොට මේවා අපි සලකන්නේ වටිනාකමේ සම්නිධියක් ලෙස ක්‍රියා කිරීමක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉතිරියක් කරන්න බෑ මේ හරහා. වටිනාකමේ සම්නිධියක් ලෙස ක්‍රියා නොකරන తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරන ප්ලාස්ටික් කාඩ්පත් විශේෂයක් අපි හඳුන්වනවා මුදල් ආදේශක කියලා. උදාහරණයක් තමයි ප්‍රධාන වශයෙන් ණයපත් අපි සලකනවා මුදල් ආදේශකයක් විදියට. එතකොට වටිනාකමේ සම්නිධියක් ලෙස ක්‍රියා කරන්නේ නැහැ ණයපත්. ඔයගොල්ලෝ දන්නවා ඇති නේද? ඉතිරි කිරීමක් කරන්න බෑ නේ හරහා. එතකොට වටිනාකමේ සම්නිධියක් ලෙස ක්‍රියා නොකරන తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන ප්ලාස්ටික් කාඩ්පත් විශේෂයක් තමයි අපි හඳුන්වන්නේ මුදල් ආදේශක කියලා. ලියාගමු නිර්වචනය. වටිනාකමේ සම්නිධියක් ලෙස ක්‍රියා නොකරන වටිනාකමේ සම්නිධියක් ලෙස ක්‍රියා නොකරන වටිනාකමේ සම්නිධියක් ලෙස ක්‍රියා නොකරන తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන නැත්නම් తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරන
తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරන ප්ලාස්ටික් කාඩ්පත් විශේෂයක් වේ. తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරන ප්ලාස්ටික් කාඩ්පත් විශේෂයක් වේ. తాවකාලික හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතා කරන ප්ලාස්ටික් කාඩ්පත් විශේෂයක් වේ. උදාහරණ ණයපත්. උදාහරණ ණයපත්. මුදල් වෙනුවට වර්තමානයේ පාවිච්චි කරන නේද හොඳ ආදේශකයක් තමයි ණයපත් කියලා කියන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍යම මාතෘකාවකට අපි එනවා මුදල් වර්ගවලමයි වැදගත්ම මුදල් වර්ගය නේද අපි කතා කළ යුතු විද්‍යුත් මුදල්. e-money නැත්නම් e-cash e-money නැත්නම් e-cash කියන එක විද්‍යුත් මුදල්. එතකොට විද්‍යුත් මුදල් සම්බන්ධෙනුත් විවිධ නිර්වචන තියෙනවා. අපිට ප්‍රධාන නිර්වචන දෙකක් අපේ විශ්වවිද්‍යාලය තුල දකින්න පුළුවන් ළමයි. එකක් තමයි කෙටි නිර්වචනයක්. අපි කියනවා මේ විද්‍යුත් ක්‍රමයට නැත්තම් පරිගණක ජාලයක් කරහා හුවමාරු වන මුදල් විශේෂයක් විද්‍යුත් මුදල් කියලා. විද්‍යුත් ක්‍රමයට නැතහොත් පරිගණක ජාලයක් හරහා හුවමාරු වන මුදල් විශේෂයක් විදියට අපිට විද්‍යුත් මුදල් හඳුන්වන්න පුළුවන්. ඒතර ඒක ඉතා සරල නිර්වචනයක්. විද්‍යුත් ක්‍රමෙන් නැතහොත් පරිගණක ජාලයක් හරහා හුවමාරු වන මුදල් විශේෂයක් විද්‍යුත් මුදල් කියලා. නැත්නම් අපිට ටිකක් එහාට ගිය නිර්වචනයකුත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වී තිබෙන දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදීද ගෙවීම් කිරීමට භාවිතා කරන මුදල් විශේෂයක් විද්‍යුත් මුදල් කියන එක. ඒකත් හොඳ නිර්වචනයක්. තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වී තිබෙන දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදීද ගෙවීම් කරන මුදල් විශේෂ විද්‍යුත් මුදල් විදියට අපිට අර්ථකථනය කරන්න පුළුවන්. ඔය කැමති නිර්වචනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. විද්‍යුත් ක්‍රමයට නැතහොත් පරිගණක ජාලයක් කරහා හුවමාරු වන මුදල් විශේෂයක් අපි සලකනවා විද්‍යුත් මුදල් කියලා. නැත්නම් තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වී තිබෙන දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදීද ගෙවීම් කරන මුදල් විශේෂයක් දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනුවලදීද ගෙවීම් කරන මුදල් විශේෂයක්. ඒ කියන්නේ දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් උත් පාවිච්චි කරන්න පුළුවන් මුදල් විශේෂයක් අපි හඳුන්වනවා විද්‍යුත් මුදල් කියලා. එතකොට දේශීය මෙන්ම විදේශීය වශයෙන් උත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ එතනදී පැහැදිලි වෙන්න ඕනේ විද්‍යුත් ක්‍රමයට. කියන්නේ පරිගණක ජාල හරහා කම්පියුටර් නෙට්වර්ක්ස් හරහා තමයි ඒ සම්බන්ධතාවය ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට සමහර විද්‍යුත් මුදල් වර්ග රට ඇතුළේ පාවිච්චි කරන්න පුළුවන්. ලෝකේ ඕනම රටක ගිහිල්ලත් පාවිච්චි කරන්න හැකියාවක් කරන කම්පියුටර් නෙට්වර්ක් එකක් තියෙන්නේ. පරිගණක ජාලයක්. එතකොට ඒක විද්‍යුත් ක්‍රමයට ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපි විද්‍යුත් ක්‍රමයට නැතහොත්
පරිගණක ජාලයක් කරහා වූ අමාරු වන මුදල් විශේෂයක් කියලා පැහැදිලි කරන්නේ. එතකොට පළවෙනි නිර්වචනේ කෙටි හොඳ නිර්වචනයක්. විද්‍යුත් ක්‍රමෙත් නැතොත් පරිගණක ජාලයක් කරහා වූ අමාරු වන මුදල් විශේෂයක්. එහෙම පරිගණක ජාලයක් නැත්නම් දේශීය වශයෙන් පාවිච්චි කරන විද්‍යුත් මුදල් වර්ගය අපිට විදේශීය රටකට ගියාම පාවිච්චි කරන්න බැහැනේ. නමුත් මේක පාවිච්චි කරන්න පුළුවන්. විද්‍යුත් මුදල් දේශීය වශයෙන් උත් පුළුවන්. ලෝකේ වෙන ඕනම රටකට ගිහිල්ලත් විද්‍යුත් මුදල් ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් අපිට. එතකොට අපි 13 වසර විෂය නිර්දේශයේ තොරතුරු පද්ධති කියන මාතෘකාව යටතේ පරිගණක ජාල ගැන කතා කරනවා. ඔයගොල්ලෝ අහලා ඇති පරිගණක ජාල ප්‍රධාන පරිගණක ජාල දෙකක් තියෙනවා. LAN එකයි WAN එකයි නේ LAN WAN තව දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති MAN PAN කියලා ප්‍රධාන පරිගණක ජාල LAN WAN MAN ඒ වගේම PAN මේ ඔක්කොම n වලින් එන්නේ ජාල කියන එකනේ. ජාල නෙට්වර්ක් කියන එක n අකුරෙන්. මේක අහලා ඇති ලෝකල් ඒරියා නෙට්වර්ක් එක ප්‍රාදේශීය ශේෂ්ත්‍ර ජාලය. වයිඩ් ඒරියා නෙට්වර්ක් එක ගෝලීය ක්ෂේත්‍ර ජාලය කියන එක. ඊටසේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එක නාගරික ක්ෂේත්‍ර ජාලය කියන එක. පර්සනල් ඒරියා නෙට්වර්ක් එක පුද්ගලික ක්ෂේත්‍ර ජාලය කියන එක. ඒතරවා අපි තොරතුරු පද්ධති කියන පාඩමේදී සාකච්ඡා කරනවා. සමහරකට ඔයගොල්ලෝ කතා කරලා ඇති. ඒට අමතරව තව වෙන වෙන ජාලක් තියෙනවා. පරිගණක ජාල, මුදු ජාල, තරු ජාල, බස් ජාල නේද? ඒ වගේ ජාල වගේකුත් අපි කතා කරනවා. ස්ටාර් නෙට්වර්ක්, රින් නෙට්වර්ක්, බස් නෙට්වර්ක් ගැනත් කතා කරලා තියෙනවා. මම හිතලා අහලා ඇති ඔයගොල්ලෝ. ඒ පරිගණක කීපයක්, දෙකක් හෝ කීපයක් නිකන් විශාල ප්‍රමාණයක් නේද? එකිනෙකට සම්බන්ධ කරලා තියෙන එක තමයි අපි කියන්නේ පරිගණක ජාලයක් කියලා. හොඳයි, නිර්වචන දෙක ලියා ගන්න ඇති මම හිතන්නේ. විද්‍යුත් ක්‍රමයට නැතහොත් පරිගණක ජාලයක් කරහා වූ අමාරු වන මුදල් විශේෂයක්. එහෙම නැත්නම් තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහි තිබෙන දේශීය මෙන්ම ජාත්‍යන්තර ගණන් වලදී ගෙවීම් කරන මුදල් විශේෂයක් අපි හඳුන්වනවා විද්‍යුත් මුදල් කියලා. එතකොට අපිට උදාහරණ ප්‍රධාන තුනක් කතා කරන්න පුළුවන්. එතකොට ප්‍රධානම තුනක් නෙමෙයි ප්‍රධාන පහක් අපි කතා කරන විද්‍යුත් මුදල් වර්ග. ණයපත් ප්‍රධාන අපි සාමාන්‍යයෙන් මෙච්චර කල් කතා කරේ ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත් ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරනවා කොහොමද ස්මාර්ට් කාඩ්පත් ඒ වගේම ක්ෂුද්‍රපත් කියන එකනේ. උදාහරණ පහක් අපි මේ ඉස්සෙල්ලත් ලිව්වා විද්‍යුත් මුදල් විද්‍යුත් ගෙවීම උපකරණයට. ඒක උදාහරණ ලියා ගන්න. විද්‍යුත් මුදල් වලට ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත්, ස්මාර්ට් කාඩ්පත් ඒ වගේම ක්ෂුද්‍රපත් තමයි අපිට විද්‍යුත් මුදල් වලට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත්, ක්ෂුද්‍රපත්, ස්මාර්ට් කාඩ්පත් ඒ වගේම ක්ෂුද්‍රපත්. ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත් විද්‍යුත් මුදල් වලට උදාහරණ නේද? ණයපත්, හරපත්, පෙරගෙවුම් කාඩ්පත්, ස්මාර්ට් කාඩ්පත්, ක්ෂුද්‍රපත්. ණයපත් වලට උදාහරණ. එතකොට මේ ටික අපිට සාකච්ඡා කරන්න තියෙනවා. පස්සේ අපිට කතා කරන්න තියෙන ඇත්තටම ණයපත් සම්බන්ධයෙන්. ක්‍රෙඩිට් කාඩ් ගැන. ක්ෂුද්‍රපත්. එහෙනම් අපි විද්‍යුත් මුදල් වර්ග පිළිබඳව සාකච්ඡා කරමු. පළවෙනියටම අපි කතා කරනවා ණයපතක් යන ක්‍රෙඩිට් කාඩ් එකක් ගැන. ක්‍රෙඩිට් කාඩ්.
ණයපතක් කියන්නේ මොකක්ද කියලා. ණයපතක් කියන්නේ එතකොට අපි නමෙන්ම තේරෙනවා මේක ණය කාඩ් එකක් නේද? එතකොට මේ ණය කාඩ් පතකට සම්බන්ධ වෙන ප්‍රධානම පාර්ශව බැලූ බැල්මට 3යි. නමුත් ඔක්කොම පාර්ශව 4ක් ඉන්නවා. මම පස්සේ ඒක කතා කරන්නම්. ඍජුවම බැලූ බැල්මට ප්‍රධාන පාර්ශව 3ක් ඉන්නවා. නේද? මම එකක් පැහැදිලි කරලා මින්නම්. එක්කෙනෙක් තමයි අපි. ඒ කියන්නේ අපි කාඩ්පත් හිමියා. ඒ කියන්නේ ගනුදෙනු කරුනේ. කාඩ්පත් හිමියා නැත්නම් ගනුදෙනු කරු. එතකොට අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් අවශ්‍ය නම් අපි බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට යන්න ඕනේ. එතකොට අනිත් පාර්ශවය තමයි බැංකුව. නැත්නම් අපිට කියන්න පුළුවන් කාඩ්පත නිකුත් කරන ආයතනය. කාඩ්පත නිකුත් කරන ආයතන. එතකොට ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් අවශ්‍ය නම් නේද? ඒක බැංකුවකට ගිහිල්ලා බැංකුවකට හරි මූල්‍ය ආයතනයකට හරි ගිහිල්ලා එතකොට ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගැනීමේ ප්‍රධානම සුදුසුකම වෙන්නේ ඔබගේ ආදායම් මට්ටම. ඒක තමයි මූලික සුදුසුකම වෙන්නේ. එතකොට පොත ආදාය මට්ටමක් තියෙන්න ඕනේ ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගැනීම සඳහා. දැන් මෑතක් වෙනකම් ගුරුවරුන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. එතකොටම හිතා ගන්න පුළුවන් නේද ගුරුවරුන්ගේ ස්ට්‍රයික් එක යම් ප්‍රමාණයකට සාධාරණයි කියලා. ගුරුවරුන්ට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න විදියක් නැහැ. ඒගොල්ලන්ගේ සීමාවක් තියෙනවා. මෙන්න මෙතනින් එහාට ආදායම තියෙන අයට විතරයි ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න පුළුවන් කියලා. සමහරකට 40000ක අවම ආදායමක් තියෙන්න ඕනේ. එතකොට සමහර ගුරුවරුන්ට ආදායම නැති අය හිටියා ඒ වෙනකොට. එතකොට ඒක තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගැනීමේ තියෙන ගැටලු සහගත තත්ත්වය. ප්‍රධාන වශයෙන් බලන්නේ ආදායම් මට්ටම තමයි. ඔයගොල්ලෝ දන්නවා ණයපතක් ගන්න කිසිම බැංකුවක ගිණුමක් විවෘත කිරීම අවශ්‍ය නැහැ. කිසිම ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආදායම් මට්ටම තමයි ප්‍රධාන සුදුසුකම. අවශ්‍ය කරන ඇප්ලිකේෂන් එක පුරවලා ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලුම් කරන්න පුළුවන් අදාළ ආදායම් මට්ටම තියෙනවා නම් එතකොට තමන්ගේ ආදායම් මට්ටම අනුව තමයි ඔබට ලබා දෙන ණය සීමාව තීරණය කරන්නේ. දැන් මගේ ආදායම මම ටීචින් එක කරන්නේ 52000ක් විතර. එතකොට මට අනුමත කරපු ක්‍රෙඩිට් ලිමිට් එක ණය සීමාව ක්‍රෙඩිට් ලිමිට් එක 50000යි. එතකොට මට මේ කාඩ් එක මේ බැංකුවෙන් ගත්ත කාඩ් එක පාවිච්චි කරලා එතකොට මෙන්න කෙනෙක් මෙන්න තව පාර්ශවයක් එතකොට මේ කාඩ් එක අරගෙන මම යන්නේ වෙළඳ සැලකටනේ. ඒ කියන්නේ වෙළෙන්දා ගන්න වෙළෙන්දා නැත්තම් විකුණුම් කරනවා. මේ කඩේටනේ යන්නේ. එතකොට මේ කාඩ් එක කඩේට අරන් ගිහිල්ලා මට පුළුවන් බහන්න අරගන්න ණය පදනම යටතේ නේ. එතකොට මේ කාඩ් එක අරන් ගිහිල්ලා මම හිතමුකෝ අපි යනවා කියලා හවුස් ඔෆ් ෆැෂන් එකට. මේ කාඩ් එක අරන් ගිහලා හවුස් ඔෆ් ෆැෂන් එකේ මට උපරිම ඇඳුම් ගන්න පුළුවන් 50000කට විතරයි.